සම්මා සම්බුදු සරණයි පින්බර උදෑසනක තවත් ජයග්‍රාහී දවසක් ඔබ සියලුම දෙනාට ප්‍රාර්ථනා කරමින් සුවිසි පැය මුළුල්ලේම නිර්මල ශ්‍රී සද්ධර්මයේ සම්නිවේදනය කරන බෞද්ධ රූපවාහිනී නාලිකාව ධර්මයේ පිළිබඳව පැහැදිලි කිරීමක් ඇති කරගන්නට ධර්මයේ පිළිබඳව අවබෝධ කරගන්නට ධර්මයේ විනිවිද තැන් දකින්නට ඔබට අවස්ථාවක් සලසා දෙන සුපසංජීවිතය ධර්ම සාකච්ඡාමේ වැඩසටහන අද දවසේදීත් සිකුරාදා දවසේදී ආරම්භ කරන්නට ඔබ සියලුම දෙනාගෙන්ම අවසරයි. පින්තුනි, අපගේ මේ ජීවිතයේ ශ්‍රීලෙන් පරිපූර්ණ භාවයට පත් කරගනිමින් යහපත් ගති පැතුම් වලින් සමන්විත සාදු ජීවිතයක් ගත කරන ආකාරය පිළිබඳව ඔබට අවවාද අනුශාසනා ලබා දීමේ අරමුණෙන් අද දවසේ අපේ මාතෘකාව බවට අපි පත් කරගන්නට සූදානම් වන්නේ කුද්දක නිකායට අයත් සීල සම්පන්න සූත්‍ර දේශනාවයි. පින්තුනේ, සමාජයක් යහපත් සමාජයක් බවට පත්වන්නට සාරධර්ම ගුණධර්ම වලින් සමන්විත සමාජයක් බවට පත්වන්නට නම් උතුම් වූ නිර්මල ශ්‍රී සද්ධර්මයේ වැළඳ ගනිමින් උතුම් ප්‍රවෘජා දිවියක් ගත කරන ආර්ය මහා සංඝරත්නයේ අවවාද අනුශාසනාවන් උන්වහන්සේලාගේ ආදර්ශය අපේ ජීවිතවලට ඇතුළත් කර ගැනීම අත්‍යවශ්‍යම කාරණාවක්. විශේෂයෙන්ම වර්තමාන සමාජයේ තුල මේ තාක් තරමට හෝ සාරධර්ම ගුණධර්ම පවතින්නේ උන්වහන්සේලාගේ ආදර්ශය උන්වහන්සේලාගේ ආభాෂය අපි අපේ ජීවිතවලට ඇතුළත් කර ගැනීමෙන් පමණක් බවත් අපට මේ මොහොතේදී විශ්වාස කරන්නටත් පුළුවන්. ඉතින් ඒ නිසා ඒ ආදී වූ කරුණු කාරණාවන් පිළිබඳව අද දවසේදී අවධානය යොමු කිරීමේ බලාපොරොත්තු වෙන අපි සුපසංජීවිතයේ ධර්ම සාකච්ඡාමේ වැඩසටහන මේ ආකාරයෙන් ආරම්භ කරමින් අද දවසේදීත් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනාවන් සිද්ධ කරන්නට බෞද්ධ රූපවාහිනී මැදිරි පරිශ්‍රයට සැපමිනි බතරමුල්ල පන්නිපිටිය පාරේ ශ්‍රී සුදස්සනාරාම සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජනීය මිරිස්සේ ධම්මික අපේ පින්වත් ස්වාමින් වහන්සේ අදත් අපි සාදුනාද පවත්වමින් සුපසංජීවිතයේ ධර්ම සාකච්ඡාමේ වැඩසටහන වෙනුවෙන් පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත්නි, අද මේ උතුම් වූ සද්ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වයේ ගනිමින් කටයුතු කරන්නේ චන්ද්‍රා ජයවර්ධන භාර්යාව සහ දූ දරුවන් පිරිස, ඒ වගේම වින්ද්‍යා, පූර්ණිමා, මේනකා, ජානකී, රුවන් සහ ධනංජය යන පින්වතුන් පිරිස විසින්. එහෙමනම් අපි හැම දිනාටමත් ඔවුන්ගේ යහපත් සිතුම් පැතුම් මේ ආකාරයෙන් සමෘද්ධිමත් වේවා යනුවෙන් ප්‍රාර්ථනා කරමින් අපි දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් සෑම සුකුරාදා දවසකම සිද්ධ කරන තිලවට තිලක වූ ශාන්තිනායක අමාමෑණී ලෝතුරා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා මල් පූජාවන් සිදු කරන්නට ඉන් අනතුරුව ගෞරවනීය දේශකයන්න් වහන්සේට දහත් වට්ටිය පිළිගන්වමින් අද දවසේ දේශනාවට ආරාධනා කරන්නට ඒ පින්වතුන් පිරිසට දැන් අවස්ථාව ලැබෙන මොහොත. ප්‍රථමයෙන්ම මල් වට්ටිය ශාන්තිනායක අමාමෑණී ලෝතුරා සම්බුදු පියාණන් වහන්සේට පූජා කිරීමෙන් අනතුරුවයි ගෞරවනීය දේශකයන්න් වහන්සේට දහත් වට්ටිය පිළිගන්වමින් දේශනාවට ආරාධනා කරන්නට ඒ පින්වත් පිරිසට අවස්ථාව සැලසෙන්නේ. සාදු සාදු සාදු. පින්තුනි, එහෙමනම් අද අපි මේ ආරම්භ වන්නා වූ 8 සිට 9 දක්වා පුණ්‍යවන්ත සජීවී හෝරාව තුළ අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේගේ හරහා දැන කියා ගන්නට බලාපොරොත්තු වෙනවා කුද්දක නිකායේ සීල සම්පන්න සූත්‍ර දේශනාව ඇසුරු කරගැනීමෙන් අපි අපේ ජීවිත සාර්ථක කරගැනීමෙන් මේ ලෞකික ජීවිතය සාර්ථක කරගන්න අතර වාරේ අපේ ලෝකෝත්තර ජීවිතය පිළිබඳවත් අවධානය යොමු කරමින් ඒ පිළිබඳව කරුණු කාරණා අවබෝධ කරගන්නට. එහෙමනම් අපේ පූජනීය මිරිස්සේ ධම්මික හාමුදුරන්ට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා අපි හැම දිනාවම ප්‍රථමයෙන්ම උතුම් වූ තිසරණ සහිත පංචශීලයේහි පිහිටවන්නට. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. ගෞරවයෙන් තුන් වතාවක් নমස්කාරය කියන්න. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි
ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත්තේ ආමබන්තේ සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යේතේ භික්ඛවේ භික්ඛු සීල සම්පන්නා සමාධි සම්පන්නා පඤ්ඤා සම්පන්නා විමුක්ති සම්පන්නා විමුක්ති ඥාන දස්සන සම්පන්නා ඕවාදකා විඤ්ඤෝපකා විඤ්ඤස්සකා සමාදපකා සමුත්තේජකා සම්පහංසකා අලං සමක්ඛාතාරෝ සද්ධම්මස්සති සාදු 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 තුනුරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණ බලයෙන් බෞද්ධ ආමාත්‍ය ජාලයේ සභාපති පින්වත් නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරුවනත් දායකත්වයේ උසුලන පින්වත් චන්ද්‍රාජාවර්ධන මැතිණියන් දූ දරුවන් සහභාගීන ඔබ සියලු දෙනාමත් ඒ වගේම මේ රටේ හෝ ලෝක කොතනක හෝ වෙසෙමින් සුපසංජීවිතයේ සදහම් සාකච්ඡාව දෙසුම නරඹන ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාමත් සඳුන් ජීවන්ත පුතුණුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ ඔබ සියලු දෙනාමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියලු කායික මානසික සුවයන් නොඅඩුව ලැබ ධර්මානුධර්ම පිළිවෙත් මගෙහි හැම සොම්නස් ලැබ ලෞකික ලෝකෝත්තර ඵල සමාධි ප්‍රඥාව උපදවාගෙන ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස
යම් වූද උපකාරක ධර්ම පෙළක්ම වේවායි පළමු කොට ඊ타මත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. සදහවත් පින්වත්නි, හිමිදිරි පාන්දර පින්සිතුවිලි වලින් දවස ආරම්භ කරන්න පුළුවනි නම් ධර්මයේ හඳුන්වනවා සුනක්කත්තං සුමංගලං සුප්පබාතං සුවුට්ඨිතං. ඔබ හොයනවනම් සංස්කෘතිය අනුව නැකත මංගලයේ සුබ මොහොත කියලා පින්සිතුවිලි පහළ වෙන හැම මොහොතක්ම සුබ මුහුර්තයක්. සුබ උදෑසනක්, සුබ මධ්‍යහනයක්, සුබ සන්ධ්‍යාවක්, සුබ රාත්‍රියක්. එහෙම තමයි නැකත. එහෙම තමයි මංගලයේ, එහෙම තමයි සුබ මොහොත. එතකොට ලෝභාදී කෙලෙසුන් සංසිඳවගෙන අත්හැරීම දානේ පටන්. දානේ කියනකොට පුතේ එකපාරට යම් කෙනෙකුට මතක් වෙන්නේ ආහාර පාන වගේ යමක් දීමක් තමයි යම් විටක. එහෙමයි. දානේ කියන වචනයෙන් ප්‍රධාන වශයෙන් බෞද්ධ ප්‍රතිපදාව තුළ ආහාර පාන, ඇඳුම් පැළඳුම්, බේත් හේත්, නිවාස ආදී වශයෙන් එය පරිත්‍යාග කරනවා. මුක්ත ඡාග තමා සතු දේ හඳුන්වනවා තණ්හා කියන වචනේ හිතින් දරනවා මගේ කියලා. අන්න ඒ හිතින් දරාගෙන ඉන්න, අල්ලගෙන ඉන්න සිතුවිල්ල බැහැර කරගත්තම මුක්ත ඡාග වෙනවා. හිතින් බැහැර කරලා අතින් දෙනවා. පයත පාණී වොස්සග්ග රතෝ. පිරිසුදු අත් දෙකක්, පිරිසුදු කිව්වේ දූවිලි අපවිත්‍ර දෑනෑ කියන එක නෙමෙයි. අර සිතෙන් අත්හැරීම නිසා සංකේතවත් කරා පිරිසුදු අත්ලක් පයත පාණී වොස්සග්ග රතෝ දෙන්න නැමෙනවා. ඒ ලෙසින් ලෝභාදී කෙලෙසුන් ඒ අරමුණේ සංසිඳවගෙන සිත සකස් වෙනවා නම් උදෑසනම එහෙමනම් සුබ උදෑසනක්, නැකතක්, මංගලයක්, සුබ මොහොතක්. එහෙමනම් ඔබ හැම දිනකටමත් කුසල් අරමුණු සකස් වෙන හැම මොහොතක් වගේම මේ උදෑසනත් පුණ්‍ය ධර්මයන් මතුවෙන කුසල් මාර්ගයට එකතු වෙන නිවන් අරමුණු කරන සුබ උදෑසනක්ම වේවා කියලා පළමුවෙන්ම අදිෂ්ඨාන කරනවා, ප්‍රාර්ථනා කරනවා. දැන් ජීවන්ත පුතේ පැහැදිලි සුබ උදෑසනක්, සුබ මධ්‍යහනය, සන්ධ්‍යාවක්, රාත්‍රියක් වේවා කියනකොට ආර්ය මාර්ගය අරමුණු කරන ශ්‍රාවකයෙක් තුළ මොන වගේ අදහසක්ද ඇති වෙන්න ඕනි කියලා. සරලව සඳහන් කළොත් පිරිසුදු හිතින්ම ඔබට පුළුවන්ද ඒ ප්‍රාර්ථනාව සිද්ධ කරන්න. පිරිසුදු හිත කියනකොට මෙතන කුසලයට ලං වුණු ලෝභාදී කෙලෙස් ඒ අරමුණෙහි මුළුමනින්ම සමුච්ඡේද වශයෙන් බැහැරවීම තමයි අරහත්ත්වය. නමුත් අපි මේ මාර්ගය තුල පාරමී වශයෙන් දක්වන්නේ. පාරමී කියලා කියන්නේ දක්ෂතාවය. ලෝභාදී අකුසල ධර්ම බැහැර කරගෙන තණ්හා මාන දිට්ඨි අනූපහතා කරූණුපාය කෝසල්ල පරිග්ගහිතා දානාදයෝ ගුණා පාරමියෝ. තණ්හා මද මාන දිට්ඨි බැහැර කරගෙන අපි විස්තර කළ දානාදී ලෙසින් දක්ෂතාවයේ හැකියාව මනසේ සකස් වෙනවනේ. ඒ ලෝභ දෝෂ මොහ බැහැර වෙන, තණ්හා මද මාන දිට්ඨි බැහැර වෙන. ඒක තමයි පාරමිතා. එතකොට පාරමිතාවක් ඔස්සේ සුබ උදෑසනක්, මධ්‍යහනයක්, සන්ධ්‍යාවක්, රාත්‍රියක් කියන්න, හිතන්න, කියන්න, ප්‍රාර්ථනා කරන්න. ඒ සිත ඒ අරමුණෙහි ඇලීම්, ගැටීම්, මුලාවෙන් සංසිඳන අවස්ථාවක් බවට පත් වෙනවා. මේක හැබෑවටම ආශිර්වාදයක්. එහෙමයි. හැබෑවටම මෙය සෙත් ප්‍රාර්ථනාවක්. දැන් ප්‍රාර්ථනා කර නැත්තෝ වගේම අහ නැත්තොත් මේ හිතට ගත්තොත් මේ අදහස අපි බලාපොරොත්තු වෙන සන්තුෂ්ටිය එතන පවතිනවනේ. දැන් ඔබ කියන්න එපා කවුරක් අපිට වෙලාව නැහැ, අපි ඉතින් මුණ ගැහුනම මේ ප්‍රාර්ථනාව ආශිර්වාදේ කරගෙන යනවා පුරුද්දට වගේ ඕව ගැන හිතන්න වෙලාවක් නැහැ කියලා. නෑ, හිත පුරුදු කරලා තිබුණම පුරුදු කරලාද හිතෙන් මතුවෙනවා. ඒකයි භාවනාවෙන් පුරුදු කරන්නේ. පුංචි කාලේ අකුරු පුරුදු කරාම අකුරු එක භාෂාවක් හෝ කීපයක් නමුත් අවශ්‍ය තැන මතුවෙනවා. අමුතුවෙන් අයනු කියන අවශ්‍ය කරන්නේ නැහැ. ඒ වගේ මේ අදහස් භාවනාවක් වගේ, පාරමිතාවක් වගේ සම්පූර්ණ කොට තිබුණම හැබෑවටම හිතින් පවසන හිතින් හිතලා වචනයෙන් පවසන හැම වෙලාවකම අර අර්ථය මත පිහිටලා තමයි. දැන් සමහරට මොළය ඒ වෙලාවේ ඔබට කියන්නේ මම මේ ගැන හිතනවා කියලා. හැබැයි මනස ඒ අවබෝධයෙන් සිතුවිල්ලෙන් තමයි මොළය ක්‍රියාත්මක කරලා වචන වලින් පිට කරන්නේ. ඒකට කියනවා කාය විඤ්ඤාප්තිය, වචී විඤ්ඤාප්තිය. මනසෙන් සිතනකොට වචනයෙන් පිට කරන්නේ, කයෙන් හැසිරෙන්නේ විඥානය අපිව මෙහෙවනවා. මොළයේ ප්‍රධානත්වයේ තියෙනවා මෙතෙන්දී මේ කායික ඉන්ද්‍රයන්හි බලපෑත්මට. හැබැයි ඒ සියල්ලටත් වඩා ප්‍රධානයි මනස.
පාරමිතාවක් භාවනාවක් වගේ මනස විඥානයේ සිත පුරුදු කොට තිබ්බොත් ස්වභාවයෙන්ම ඒ සිද්ධ වෙනවා. දැන් පැහැදිලි. එහෙමනේ වෙන්න ඕනේ. එහෙමයි. එහෙම වෙන්න ඕනේ. දැන් අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ සුපසංජීවිතයේ සදහම් දෙසුම සාකච්ඡාවෙන් කුද්දක නිකායේ ඉතිවුත්තක පාළියේ අඩංගු සීල සම්පන්න සූත්‍රය සාකච්ඡා කරන්න. ඉතින් සාකච්ඡා කරනවා කියවට සියලු දෙනාම කතා කරන්න එක ආකාරයෙන් අපිට වෙලාවක් නැහැ. අද කාලේ දැන් මේ කතා කරන්නත් අපහසුයි, මුඛයත් බැඳලා තියෙන නිසා නහයත් එක්කම ඒකත් පහසු වෙන්නේ නැහැ. නමුත් සිතෙන් අපිට මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන්. මනසින් ඔබ ධම්මවිචේ සම්බොජ්ජංගය වගේ විමසලා බලන්න ඕනේ. ධර්මයට අනුව ධර්මය කියනකොට මෙතන මේ ප්‍රධාන වශයෙන් ස්කන්ධ පංචකයම නිවන දක්වාම ස්කන්ධ පංචකය යථාභූත දර්ශනයෙන් යුක්තව තතු ආකාරයෙන් දැක ගන්න ආකාරයෙන් විමසලා බලන්න පුළුවන්කම ලැබෙන්න ඕන. ඒ අදහසින් ඔබට මනසින් විමසලා බැලීමේ ශක්්‍යතාවයක්, හැකියාවක්, කුසල් මාර්ගයට යොමු වීමක් පුළුවන්කම තිබෙන්න ඕන. දැන් ඔබේ ජීවිතේ වැඩිපුරම කියන ලද සූත්‍රය මොකක්ද කියලා ඇහුවොත් සාමාන්‍ය වශයෙන් උත්තරයක් ගන්න පුළුවන් පුතේ කරණීයමෙත්ත සූත්‍රය. වැඩි පිරිසකට සජ්ජහායනාවේ පුළුවන්කම තිබෙනවා, මතකයේ තිබෙනවා. එහි සක්කෝ කියන්නේ කුමක්ද? කරණීයමෙත්ත කුසලේන යන්තං සන්තම් පදං අபிසමෙච්ච සක්කෝ. මොකද සක්කෝ කියන්නේ? දක්ෂතාවය. කුසල් මාර්ගය තුල රැඳෙන්න යං වූද ශාන්ත පදයක්, නිවන් පදයක්, නිවන් මගක් වේන යන්තං සන්තම් පදං අபிසමෙච්ච. අවබෝධ කරගන්නව නම් ඒ මගට යොමු වෙනව නම් සිත සිහිය පිහිටුවනව නම් එහෙමනම් සක්කෝ දක්ෂ කෙනෙක් වෙන්න ඕන. කුසල් මාර්ගය තුල දක්ෂ කෙනෙක් වෙන්න ඕන. ඒ තමයි උජූච සූජූච ආදී වශයෙන් කුසල් මාර්ගය තුල ඍජු වෙන්න, මනාව ඍජු වෙන්න. අකුසලයෙන් බැහැර වෙලා කුසලයේ තුල සිත සිහිය දක්ෂව පිහිටවා ගැනීමේ හැකියාවක් තිබෙන්න. ඒ හැකියාව අපිට මේ මාර්ගය තුල තියෙන්න ඕනේ. අලස අයට, කම්මැලි අයට, දුෂ්ප්‍රඥ අයට, වීරහීන අයට මේ මාර්ගය තුල අපහසුය. මේ සසරේ තරම් භයානකයි. ඕගයන්ගෙන් පිර රළ පහරින්, ජල පහරින් වේගීම ගසාගෙන යනවා. ඕඝ කියන වචනේ අහලා තිනේ. ඕඝ කියන්නේ ජල පහර, සැඩ පහර. ඒව පුතේ හතරක් දැක්කුවා. කාමෝග, භවෝග, ditthියෝග, ඊළඟට අවිජ්ජාෝග කියලා. මේ වලට හසු වුණොත් දිය සුලිත් වගේ විටක ගසාගෙන ගලාගෙන ගිලිලම යනවා. ඒක හිතා ගන්න පුළුවන්. ඇසට රූපයක් දුක්කම කාම ඉටු වඩන, මන වඩන, ප්‍රිය දැහේ කාමියුත් ඇලුම් කරන කියන කාමෙන් බැඳෙන හැටි. අකමැති අරමුණේ ගැටෙන. මෙයට හසු වුණාම භාවිත හිතක් නැතිබුණොත් පරමාර්ථ ධර්ම වශයෙන් එනම් අනිච්ච දුක්ඛ අනාත්ත කියන තිලක්කන ධර්මයට යටත් කොට දැක ගන්න. දැක ගන්නෝ කියේ දැනුමම නෙමෙයි. දැනුම ප්‍රයෝජනට අරගෙන ඒ භාවිතයේ තුලින් ලෝභාදී කාමාදී අකුසල ධර්ම සංසිඳීමේ ඵලය තමන් භුක්ති විඳලා තියෙන්න ඕන. අත්දැකීම් ලැබලා තියෙන්න ඕන. මෙන්න මෙතන තමයි ප්‍රශ්නය මතුවෙන්නේ. බොහෝ පිරිසකට පුතේ දැනුම තියෙනවා. එහෙමයි. හැබැයි ක්‍රියාත්මක වීම තුළ ඵලය අත්දැකීමෙන් ස්පර්ශ වෙලා නැහැ. දැනුමක් තියෙනවා. මේක හොඳයි, මේක නරකයි. හැබැයි අරමුණු පරිහරණය වෙනකොට අර පුරුදු පරිදිම කැමැති අරමුණේ ඇලෙනවා, අකමැති අරමුණේ ගැටෙනවා. තණ්හා මදමාන දිට්ටි පුරුදු වෙනවා. දුකේදී හඬනවා, වැළපෙනවා, කැමැති අරමුණේ තදින්ම ඇලෙනවා. මට මේ අරමුණ නැහැ බෑ කියාගෙන සන්ට පස්පව් වලටත් යමු වෙනවා. හැබැයි දැනුමකුත් තියෙනවා. මරණින් මතු සතර පය උපදිනවා කියන එක මේ මාර්ගයේ ගියොත් නොදන්නව නෙමෙයි. එහෙත් වැඩි පිරිසක් ඊටාම කරුණාවෙන් සඳහන් කළොත් වර්තමාන පරිසරයේ තුලත් සියලු දෙනා කෙරේ කරුණාවෙන්, අනුකම්පාවෙන් යහමගට යොමු වෙන්න අපි සියලු දෙනාම එක්කම කියන ආරාධනාවෙන් සිහිපත් කළොත් වැඩි පිරිසක් කොතනද කියන එක ඔබට පැහැදිලි වෙයි. හොඳයි, මේ පසුබිමත් එක්ක මා මේ සඳහන් කළේ අද දවසේ අපේ සීල සම්පන්න මේ සූත්‍ර දේශනාව ජීවිත ගමනට එකතු කරගන්න. එහෙමයි. ළමා, තරුණ, මධ්‍යම, වැඩිහිටි කියන අපි කවුරුත් මේ මාර්ගයට එකතු වෙනවා. අඩුම තරමේ ළමා කාලේ බැරි නම් තරුණ කාලේවත්, තරුණ කාලේ මධ්‍යම කාලෙම නම් ජීවිතේ මොනියම් වෙලාවක හෝ පසුව හෝ මේ මාර්ගයට එකතු වුණොත්, සමහර විටක බලවත් ලෙස සීල සමාධි ප්‍රඥා ගුණයන්ට එකතු වුණොත් අර වෙච්චි දේවල් පංචානන්තරීය කර්ම හා නියත මිත්‍යා දෘෂ්ටිය ඇර අනිත් ඕනම දෙයක අකුසල විපාකයේ බලය හීන කරන්න, අඩු කරන්න යන්තනක අහෝසි වෙන්නත් පුළුවනි. ධර්ම මනසිකාරයක් තියෙන්න ඕනේ. ඉතින් කල් දාන්න නැතුව පස්සේ පුළුවන් කියලා මේ මොහොත කියන තැනක නැගී හිටින්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. ඒට හේතුව බලන්න ඔබ මේ දහම් පෙළ අහලා තියෙනවද කියලා.
අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. සිතූ දෙය නොමවේ නොසිතූ දෙයක්ම සිදුවේ. මොකද්ද පාලි වචනේ? අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. සිතූ දෙය නොමවේ නොසිතූ දෙයක්ම වේ. ඕනම මොහොතක් අවසන් මොහොත විය හැකියි. ලෞකික ජීවිතයේ මේ තරම් පොරබදන හිත මුල් කරගෙන බොහෝ විටක අභාවිත හිතෙන් ඇසෙන් රූප කනින් ශබ්ද වශයෙන් ආරම්මණයන් ලබා දෙමින් මේ සියල්ල එතනින් අවසන් අභාවිත හිතයි දැන් ඊළඟට ප්‍රධානත්වයට එන්නේ. අභාවිත නම් මගේ මම වෙමි මගේ ආත්මය කෙනෙහි හිතින් දැඩිව ගැනීම උපාදානය වීම නිසා මොකද වෙන්නේ? චුතිය එතෙන්දී සකස් වෙලා පටිසන්ධිය සකස් වෙන්නේ දුගතියක. මෙතනයි භයානක. අනමතග්ග කෙලවරක් දකින්න නැති සතර අපාය ඉපදිලා අප්‍රමාණ කාලයක් දුක් විඳිනවා. මේක වදන් පෙලක් හැටියට පමණක් නැතිව හැමදාම අහපු කතාවක් හැටියට මේ අපායක් තියෙනවා දුක් විඳිනවා කියන තැනකට වඩා අභිඤ්ඤයම් පරිඤ්ඤාතං දැනගන්න පිරිසිඳ දැනගන්න මනාකොට මෙනෙහි කිරීම අවශ්‍යයි. හොඳයි සීල සම්පන්න සූත්‍රය අපි ආරම්භ කරමු. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මෙසේ යම් භික්ෂුවක් සීල සම්පන්න නම් සමාධි සම්පන්න නම් ප්‍රඥා සම්පන්න නම් විමුක්ති සම්පන්න නම් විමුක්ති ඥාන දර්ශනයෙන් යුක්ත නම් ඒ වගේම උන්වහන්සේ එය මනාකොට ගෙනහැර දක්වනවා නම් දේශනා කරමින් කරුණු දක්වනවා නම් එහි සමාදම් කරවනවා නම් ධර්මයේ තුල උනන්දු කරවනවා නම් ඒ වගේම ධර්මයෙන් ලබන ප්‍රහර්ෂයක් සන්තුෂ්ටියක් ඇති කරනවා නම් ඒ ඔස්සේම මනාකොට දහම් දේශනා කරමින් මගට යොමු කරනවා නම් අන්නේ භික්ෂුන් වහන්සේ උතුම් කොට සලකනවා. දැන් පුතේ මේ ගිහි පිරිසක් එක්ක අපි ඇයි මේ භික්ෂුන් වහන්සේ ගැන කතා කරන්නේ? දැන් ඔබ මේ අපි සම්බන්ධ වෙලා ඉන්නේ භික්ෂුන් වහන්සේලාත් එක්ක. එහෙමයි. ඔබ පින්කම් කුසල් කරනවා කියන තැන වැඩිපුරම සම්බන්ධ වෙන්නේ භික්ෂුන් වහන්සේලාත් එක්ක. ඔබ පින්කම් කරන්න පුළුවන් භික්ෂුන්ගෙන් තොරව. නමුත් ඒත් ඔබේ අදහස උඩට එන්නේ භික්ෂුන් වහන්සේලා. බික්ඛු බික්ඛුනී උපාසක උපාසිකා කියන සිව් පිරිස අතර උපාසක උපාසිකා පිරිසත් සංඝං සරණං ගච්ඡාමි කියන තැන පටන් අර බික්ඛු බික්ඛුනී මුල් කරගන්නවා. දන් දුන්න, සිල් රැක්කත්, භාවනා මේ වගේ ධර්ම සාකච්ඡා මේ හැම තැනකම භික්ෂුන් වහන්සේලා දැන් නායකත්වයේ ප්‍රධානත්වයේ වැඩ සිටින්නේ. අන්න ඒ නිසා ඔබට මේ අදහස වැදගත් වෙන්නේ. ඔබ කුමක් හෝ ක්‍රියාවක් සිද්ධ කරනවා තැනක සිටිනවට වඩා අන්න ඒ මාර්ගය තුල ඔබට අනුශාසකත්වයේ දෙන ඒ පිරිසත් සමග ඔබ කොහොමද මෙතෙන්දි ගැලපෙන්නේ? මනසින් එතෙන්දි කොහොමද අනුගමනය කරන්නේ කියන තැනක ඔබට යම් දහම් අවබෝධයක් අවශ්‍යයි. නැත්නම් ඔබත් විපතකටපත් වෙනවා. ඔබත් ඒ තැන්වලත් ඇලීම සහ ගැටීම ඇති කරගන්නවා. ධර්මයේ තුල ගන්නනේ අත්හැරීම කියන එක. අන්න ඒ අවබෝධය තිබෙන්න ඕනේ. ඒ නිසා දැන් භික්ෂුන් වහන්සේලා ගැන කියනකොට අර අදහසෙන් සීල සම්පන්න, සමාධි සම්පන්න, ප්‍රඥා සම්පන්න, විමුක්ති ඥාන දර්ශනයෙන් සම්පන්න. අන්න එවැනි භික්ෂුන් වහන්සේ හෝ භික්ෂුන් වහන්සේලා සන්දස්සේසි මනාකොට දේශනා කරනවා. කරුණු ගෙනහැර දක්වනවා. සමාදපේසි එහි සමාදම් කරනවා. මේ මාර්ගය තුල මෙසේ සකස් වෙන්න කියලා. සමුත්තේජේසි කරුණු පෙන්වා දෙමින් උනන්දු කරනවා. සංසාර ගමනේ ඇති භයානක බව පෙන්눔 කරලා සුගතිය උරුම කරමින් සුගතිය කියන්නේ මේ මරණයෙන් මතු දිව්‍ය ලෝක යන්න කියන අදහසම නොවේ. අසෘතව පෘථග්ජන ස්වභාවයේම තිබුණොත් එහෙත් කල්යාණ පෝතුජන වෙන්න ඕනේ. පෘථග්ජන වුණත් හැබැයි කල්යාණ පෝතුජන විශ්වාසයක් තියෙනවා හැකි තාද්දුරට සෝතාපන්න ස්වභාවයට පත් වෙන තැනකම ඉන්නවා. අමතස්ස ධාරා අමා දොර ළඟම ඉන්නේ. සතර පහෙන් ගැලවෙන තැනක ඉන්නේ. හැබැයි තවම සක්කාය දිට්ඨිය පටන් සෝතාපන්න වෙන්න අවශ්‍ය සංයෝජන බැහැර කරන්න නැතුව ඇති. හැබැයි ඒ මාර්ගය තුල රැඳී ඉන්න. ඒකට කියනවා කල්යාණ පෝතුජන නැත්නම් හඳුන්වන්නේ පුතේ අන්ධ බාල පුතුජන කියලා. පස්පව් තුලම ලෝභාදී කෙලසුන් තුලම සකස් වෙලා සිටින. පස්පව් සිද්ධ වෙන්නේ. දැන් පස්පව් කොට එක එල්ලෙම ප්‍රාණඝාත සොරකම් නොකරන්න පුළුවන්. හැබැයි සිතුවිලි වලට සම්බන්ධ වෙලා තියෙන ස්පර්ශ වෙලා තියෙන. මම මේ දේශනා කරන දේ පැහැදිලිද? කෙනෙකුගේ ජීවිතය මුළුමනින් නැති කරාට තරහව, වෛරය, ඊර්ෂ්‍යාව, මරණය ප්‍රාර්ථනා කරමින් නිරන්තරයෙන් හිතෙන් ගැටෙමින් ඉන්නව නම් අර වචනයෙන් කියන ජීවිත නැති කරලා නැති බව හැබැයි ඔබ කියන විදියට නීතියට හසු වෙලා නේ. හැබැයි සංසාරගත කර්ම නීතියට අහු වෙලා තියෙන්නේ.
කර්ම නීතියට හසු වෙලා තියෙන්නේ මොකද චේතනාවනේ කර්මය කියන්නේ. එහෙමයි. එහෙමනම් ඒ කර්ම නීතියට හසු වෙලා තියෙන්නේ. එතකොට ඒ ස්පර්ශයක් තියෙනවා ප්‍රාණඝාත සිද්ධ කරන සොරකමත් ඒ වගේ. අනුන්ගේ දෙයට ඊර්ෂ්‍යා කරමින්, ඒට දැඩි ආසාවක් ඇති කරමින් මේ ආදී වශයෙන් කරනවා. අතින් දැන් අරගෙන නැහැ. අකුසලයේ සම්පූර්ණ වෙන. නමුත් ඒට ස්පර්ශ වීමක් තියෙනවා. ওই විදිහට පස්පව් ගැන හිතන්න පුළුවන්. මෙන්න මේ නිසා මේ ස්වභාවය මනවින් තේරුම් අරගෙන අප අර භික්ෂූන් වහන්සේලා සමග කටයුතු කිරීමේදී ඔබ එතෙන්ට එනකොට උන්වහන්සේලාගේ ස්වභාවයෙන් අපි ඒ මාර්ගයට එකතු වෙන්න ඕනේ. දැන් උන්වහන්සේලාත් ඒ සීල සමාධි ප්‍රඥා විමුක්ති මුක්ති ඥාන දර්ශනයන් පිහිටාගෙන තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම් පෙළ දේශනා කරනවා, කරුණු දක්වනවා, සමාදන් කරවනවා, උනන්දු කරවනවා, ප්‍රහර්ෂයක් ධර්මයෙන් ලබන ප්‍රහර්ෂයක් ඇති කරවනවා. මෙතන හොඳින් තේරුම් ගන්න ඕනේ. ප්‍රහර්ෂයේ සනසිල්ල තුල සතුට තුල පුතේ වීත රාගී වෙන්න ඕනේ. ඒ අරමුණේ. වීත දෝෂ වීත මෝහ වෙන්න ඕනේ. විහිළු තහළු කිරීමෙන් හෝ කාම රසයක් හෝ වෙන දේශයක් මතුවෙන ආකාරයෙන් හෝ විවිධ ආකාරයෙන් මතුවුනොත් ඒක ලෝභ දෝෂ මෝහ ස්පර්ශ වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔබ එතෙන්ට එකතු වෙනවා. වැඩි පිරිසක් ඒ අභාවිත හිත තියෙනකොට ඒකට ඔබත් එකතු වෙනවා. ඔබ දක්වන සිනහව, ඔබ දක්වන ප්‍රතිචාරය, ඔබ ඊළඟට දක්වන කරුණු ආයකත එහෙම තමයි එහෙම වෙන්න ඕනේ. මේ ඔක්කොම දේවල් ඔබත් එතෙන්ට එකතු වුණා. මෙන්න මේ නිසා තමයි අර සම්පහන්සේසි කියන තැන ප්‍රහර්ෂය ලබන්න ඕනේ, ඔබට දැනෙන්න ඕනේ. වීත රාග අරමුණේ දැන් මම මුලින් සඳහන් කළා වගේ මුළුමනින්ම අනුසය අවස්ථාවන්ගේ පටන්. මොනවද අනුසය අවස්ථා කියන්නේ? කෙලෙසුම් බලවත්ව යටපත් වෙලා තියෙන බලවත් යටපත් සංසාර ගමනේ පටන් පැමිණිලා කෙලෙසුම් 7ක් ප්‍රධාන වශයෙන් දැක්වුව අනුසය, කාමරාග අනුසය ආදී වශයෙන් මේවායේ පටන් දියවිල ගැලවිලා යන්න ඕන සමුච්ඡේදයේදී මුළුමනින්ම කෙලෙසුම් බැහැර වෙනකොට. නමුත් ඒ අරමුණෙහි මේවා බැහැර කරගන්න පුළුවන්. දැන් ඔබෙන් ඒ අරමුණේ බැහැර වෙලානේ තියෙන්නේ. ඔබ මේ ධර්මයේ හිත සිහිය පිහිටුවාගෙන ඉන්නකොට මේ අවස්ථාවේ සකස් වෙන අරමුණු ඒ කාමරාගානුසය, දිඨානුසය, මානානුසය, පටිඝානුසය වශයෙන් අනුසය ධර්ම වලින් බැහැර වෙලා තියෙන්නේ. ඒක පුළුවන්කම ලැබෙන. අන්න ඒ මට්ටමින්ම බැහැර වෙන්න ඕනේ අරහත්ත්වයේදී, සමුච්ඡේදයේදී, පටිනිස්සග්ගයේදී, අත්තරීම කියන අවබෝධය. දැන් ඒ අරමුණෙහි සකස් වෙනකොට කෙලිසුන් සංසිඳුවමින් සම්පහන්සේස ධර්මයෙන් ලබන ප්‍රහර්ෂය ඇති වෙනවා. ඔබට ඒක දැනේ. ධර්මයෙන් ලබන ප්‍රහර්ෂය ඇති වෙනකොට පළමුවෙන්ම තථාගත බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඒ ශ්‍රද්ධාව තුළ ලබති ධම්මෝප සංහිතම් පාමොජ්ජං ධර්මයේ ඇසුරු කරගෙන ප්‍රමෝදය ඇති වෙනවා. ඇලීම, ගැටීම, මුලාව, ඔබේ වචන ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, පරිගැනීම, අන්නයගේ අඩුපාඩුම හෙවීම, තියෙන ಗುಣ වැසීම, මේ බොහෝ දේවල්, ලපනා, කුහනා, දැඩි ආසාවන් වස්තුන්ට ඇති කිරීම, ඊළඟට අර කුහනා කියන වචනේ කර සිංහල වචනේ තරමක් ගැඹුරුයි. නැති ಗುಣ පෙන්වන්න හදනවා, අනුන්ගේ තියෙන ගුණය වහනවා, ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වෙන බොහෝ දේවල් මායාවී ලෙස කටයුතු කරනවා. මේ දේවල් මෙන්න මේ දේවල් බැහැර වෙලා ලෝභාදී අකුසල ධර්ම, කාමාදී අකුසල ධර්ම ඒ අරමුණේ සංසිඳිලා හිතේ සැහැල්ලු බවක්. මේක හඳුන්වනවා සෝබන චෛතසිකවල පින්වත්නි චිත්ත පස්සද්ධි, කාය පස්සද්ධි කියලා. ලොකු සැහැල්ලු බවක්, සංසිඳුණු බවක් දැනෙන්න ඕනේ. මේ ධර්මයෙන් ලබන ප්‍රහර්ෂය මෙතන පවතින්න ඕනේ. අන්න ඒ අනුව තමයි දහම් දේශනා කරන්න පෙන්වා දෙන්නේ. දැන් මේ වදන් පෙළ ඇහෙනකොට ඔබ එතෙන්ට අනුගත වුණා වගේ ඔබට වැටහෙන්න ඕනේ. ඔබට අනුගත වුණා වගේ වැටහෙන්න ඕනේ. සමහර විටක ඔබත් කියලා ඇති. බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය දවසක වගේ මට දැනෙනවා. බුදු පුතුණුවන් වහන්සේ කෙනෙක් හැබෑවටම මුණ ගැහුණා වගේ මට දැනෙනවා. මගේ හිත සංසිඳුණා. ජීවිතයේ අප්‍රමාණ දුක්ඛ දෝමනස නැතුව නෙමෙයි. හැබැයි ඒවා මන් සලකුණු අතීත සංඥා පමණයි. සංඥා සංඛාරා කදලූපමානේ පුතේ ධර්මයේ හැඳින්වීමේ විස්තර කළේ. ස්කන්ධ පංචක උපමා කරනකොට අරටුවක් නැති කෙසල් කඳ සංඥා වලට කිව්වේ. ඒ ඔක්කොම සලකුණු මට අතීතයෙන් ගත්තත් වර්තමානයෙන් අනාගතයෙන් ගත්තත් කර්ම හදාගන්න හිතෙන් සකස් කරගන්න නැති එතෙන්ට යන්නෝදී මේ සංඥාව අරටුවක් නැති හරියට කෙසෙල් කඳක් වගේ මට දැනෙනවා කියලා. ඒ අර හිත සංසිඳවගෙන අතීතයෙන් හිතුවත් ඔබේ හිත සැනසුණු බවක් දැනෙන්න ඕනේ. වර්තමානයේ වුණත් ලෞකික ලෝකයේ තුල අම්මා කෙනෙක් හැටියට, අපච්චි කෙනෙක් හැටියට, ස්වාමි දියණිය, ස්වාමි පුත්‍රයෙක් හැටියට
දුවේ පුතේ සොහිරයක් ඊළඟට අඩුම තරමේ මිනිස්සෙක් හැටියට උසස් මනසක් හිතන්න පුළුවන් සත්පුරුෂ ලෙස මිනිස්සෙක් හැටියට හැකි තාක් දුරට මගේ ජීවිතයේ සංසිඳීමක් තියෙනවා ඇති කරගන්න ඕන නේද කියලා හිතෙනවා. එතකොට තවත් කොනකින් ජීවිතේ කාලය පුරා පුරුදු කරපු දේවල් ඔළුවට එයි පුතේ. එහෙමයි. එහෙම හිතලා හරියයිද? මිනිස්සු වැඩිපුර ගොඩක් නරකයි. කඩේට ගියත් මාව රවට්ටයිද කියලා, මාව වංචා කරයිද කියලා, මට වැරදි දෙයක් දීලා මුදල් ගනීද කියලා, පොදු වාහනයක ගමන් කළා, ගෙදර ළඟට පාරක් අහගෙන ආව කෙනෙක් වුණත්, එළියට බැස්සත්, තනියෙන් ඉන්නකොටත් මොන කරදරයක් විපත්තියක් කරයිද කියලා සැකයක් තියෙනවා. ඔන්නතෙන්දී තරහවක්, වෛරයක්, අමනාපයක් ඇති නොවි බුදුරජාණන් වහන්සේටත් විපත්ති කර ලෝකයක් තුල, රහත් උතුමන්ට විපත්ති කර ලෝකයක් තුල, ලෝකේ හැම සත්පුරුෂ මිනිසයන්ට පවා විපත්ති කර ලෝකයක් තුල. ඉතින් අනිත් අයට නපුරුකම් වලින් විපත් වෙනවා කියන කමුතියෙන් පවසන්න ඕනේ නැහැනේ. සත්පුරුෂ උතුමන්ටත් විපත් වූ ලෝකයක් තුල ඒ තමයි ලෝකේ සසර පැවැත්ම. පිරිසක් දුගතියට යනවා වැඩි පිරිසක්. ඊටා ටික පිරිසක් එතනින් අත්මිදින සුගතියට එනවා. ඊටාම සල්ප පිරිසක් ගෝර වූ සංසාරයෙන් අත්මිදිලා නිවන් මාර්ගට යනවා. මේක තමයි සසරේ ස්වභාවය. වැඩි පිරිසක්ම සසර සතර පායටම යන්නේ. ඉතින් එවැනි භවයක් තුල මමත් අර වැඩි පිරිසක් යන තැනට සසරේ සතර පායට එකතු වෙන්න ඕනේ නේ. අර සමාජය තුලින් පෙනේ අර පිරිස හැසිරෙන විදිය. මගේ දරුවෝ වෙනුවෙන් මම මොනවද කරන්නේ? මේ අද පවතින කාලෙත් එක්ක සමාජය අනුව මම යමක් කළේ නැත්තම් මගේ දරුවන්ට මොකද වෙන්නේ? පාසලක් හොයාගන්න එක, රැකියාවක් ලබා ගන්න එක, වැඩ කටයුත්තක් තැනකින් කරගන්න එක, මේව කොහොමද කරගන්නේ? ඔය ඔක්කොම දේවල් ගත්තත් මේ ඔක්කොම කෙටි කාලී නැහැ. සසරත් එක්ක ගත්තම කෙටි කාලී නැහැ. ඒ වගේම සංසාර ගමනේ විඳි දුකට හා අනෝබෝධයෙන් කටයුතු කළොත්, දුෂ්ප්‍රඥව කටයුතු කළොත් මතු සංසාර ගමනේ කෙලවරක් දකින්න නැති සංසාර ගමනේ සතර පායම වැටිලා විඳින්න තියෙන දුක ඒක මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. හැබැයි මේ ඔක්කොම අර తాවකාලික පුංචි දේවල්. ඒවත් පොඩි වෙලාවකින් එහා මෙහා වෙන්න පුළුවන්. දැන් නරකයි කියපු දේවල් ඊළඟ මොහොතේ හරියන්න පුළුවන්. තමයිට ඔබම කියන්න පුළුවන් පුතේ. මම මෙච්චර කාලයක් හිටියේ අර වගේ තැනකට ගියා මේ වගේ ඇසුරු කරනකොට ඔක්කොම මේ වගේ මහ නපුරු කෙනෙක් පිරිසක් කියලා. හැබැයි මට අදහම වුණානේ මේ අය මේ පිරිස බොහෝම සත්පුරුෂ කරුණාවන්ත. මට සහෝදරයෙක් සහෝදරියක් වගේ සැලකුවනේ. මට දරුවෙක් වගේ සැලකුවනේ. මට හිතුනේ හරියට මගේම අම්මා අප්පච්චි වගේ කියලා. මගේම පවුලේ කෙනෙක් කියලා. එහෙම නැත්තම් මට දැනුණා. අනුමතර මේ සංසාර ගමනේ හරි මොකක් හරි සම්බන්ධයක් කියලා. ඔය ඔච්චර ලෙන්ගතුකමක් නැති වුණත් අඩු ගමනේ කාත් කවුරුවත් දැනගත්තේ නැති වුණත් හරියට දේව රාජකාරිය දේවකාරියක් වගේ කළ කරපු සත්පුරුෂ මිනිස්සෙ මේ වගේ මිනිස්සෝ ඉන්නවනම් මොනතරම් ගුණ යහපත් වෙයිද මේ පරිසරය කියලා හිතට දැනේ. එතකොට හිත වෙනස් වුණා. මෙච්චර කාලයක් අර නරකයි කියලා හිතපු දේ. නිසා නිරන්තරේ අපේ හිත සුවපත් සෝබනව චෛතසික යෙදෙන ආකාරයට චිත්තපස්සද්දි කායපස්සද්දි චිත්ත මුදිතා කාය මුදිතා චිත්ත ලහුතා කාය ලහුතා ආදී වශයෙන් සැහැල්ලු වෙන්න මෘදු වෙන්න ඒ වගේම නිවුණු ස්වභාවයටපත් වෙන සිතයි කයයි. කයයි කියේ මෙතන වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ. මෙන්න මේවා සැහැල්ලු බවටපත් වෙන ආකාරයට පාත්ත ගන්න පුළුවන්කම තිබෙනවා. දැන් එවැනි ස්වාමින් වහන්සේලා ඔබ ධර්ම ශ්‍රවණය කරනවා, දන් දෙනවා, පින්කම් කරනවා, ඔබ විහාරයට යනවා, ඔබ අනුශාසනා ගන්නවා, දරුවෝ පුංචි කාලේ සමහිත උපන්දිනයට අකුරු කියවනකොට බත් කිව්දා. ඒ වගේම අපේ රටේ සංස්කෘතිය අනුව අවුරුදු වෙසක් පින්කම්, කටින පින්කම්, විවිධ පින්කම් වල දැන් ඔබ ස්වාමීන් වහන්සේලා ඇසුරු කරනකොට ඔබ යොමු වෙන්නේ කොතනද කියන එක ඔබට දැනෙනවා. කිසිවක් කෙරේ ගැටෙන්න ඕනේ නැහැ. හිත පුරා දැනෙන්න ඕනේ. පුතේ මා විදේශව වැඩ සිටිද්දී විදේශීය ස්වාමීන් වහන්සේලා වැඩ සිටින ආරණ්‍යයකට වැඩම කළා. එහි සක්මන් මළුවක් වෙන සක්මන් මළුවේ එක පැත්තක ලියලා තියෙනවා. ඒක ඉංග්‍රීසි භාෂාවෙන් ලියලා තිබුණේ if you made the Buddha kill him. බුදුහාමුදුරුවෝ මුණ ගැහුනොත් kill him කියන එක පැහැදිලිනේ. ඔහුව අර වචනේ මම බුදුරජාණන් වහන්සේ කෙරේ ගෞරවයෙන් kill කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. අඩු ගානේ ගැළපෙන වචනයක් නැති කරන්න කියන අදහස. මම තේරුම් ගත්ත මොකද්ද මේ කියන්නේ කියලා. නැව එහෙත් මම ප්‍රධාන ස්වාමීන් වහන්සේගෙන් අහුව ඔබ වහන්සේ මොකද්ද මේකෙන් අදහස් කරන්නේ? ඔව්. මතකද වක්කලී ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේ? මොකද පුතේ වක්කලී හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ? කින්තේ වක්කලී විනා පූතිකායේන. වක්කලී
උන්වහන්සේගේ සිරුර දෙස මහනුදා පටන් ඉඳ තියෙන හැම වෙලාවකම බුදුරජාණන් වහන්සේ දේශ බලාගෙන සිටින්නේ. මහණුනේකට. සසරගත තිබුණ උපදි මේ කුසල් දහම් යොමු කරගන්න ඒ උපදියස් තිබුණා. එක සම්පත්තියක් හැට උපදි කියන්නේ කෙලෙස්. නමුත් මෙතන පුණ්‍ය ධර්මයේ කුසල සම්පත්තිය දිනු කරගෙන තිබුණා. නමුත් උන්වහන්සේ රූපේ දේශ බලාගෙන සිට මහණ පැවිදි වෙලා ඒ දේශ බලන් ඉන්නවා. නුවණ මුහුකුරා එනතෙක් බලා සිටි බුදුරජාණන් වහන්සේ සඳහන් මේ දෙතිස් දේශනා කළ වක්කලිස් තෙරුන්ට මේ දෙතිස් කුණපයන්ගෙන් පිරිපුන් වෙච්ච ශරීරයේ දෙස බලාගෙන සිටීමෙන් ඔබට ප්‍රයෝජනයක් නේ. වක්කලි හාමුදුරුවෝ පසු කලෙකත් කියනවා මට දැන් එන්න බැරි වුණා. ඔබ වහන්සේ දැක ගන්න බැරි වුණා. ඔබ වහන්සේ දෙස බලාගෙන සිටින්න බැරි වුණා. මේ කුණප කොටස් වලින් පිරිපුන් වෙච්ච ශරීරයේ දෙස බලාගෙන සිටීමෙන් ඔබට ප්‍රයෝජනයක් නැහැ. මොකද කරන්න ඕනේ? මොකද අපි විසින් කරන්න ඕනේ පින්වත්නි? හිතෙන් කියන්න මොකද කරන්න ඕනේ? යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. ධර්මය දකින්න. ධර්මය දකින්න. අපි ධර්මය දැකලා තියෙනවද? අපි අපෙන්ම ප්‍රශ්න කරගන්නවා. විභාග සමත් වෙලා තියෙනවා. කටපාඩම් කරන් තියෙනවා. පිරිස් සූත්‍ර අඩුම ගන්න වැඩි පිරිසකට 3 සූත්‍රයවත් මංගල රතන කර්ණිමිත සූත්‍ර පාඩම්. මෛත්‍රී භාවනාත් පාඩම්. බුදු ගුණත් කියනවා. ඉතිපිසෝ ගාථා ලක්ෂ වාරයක් කියලාති වැඩි හිටියෝ. දවසට 2-3 වතාවක් කිව්වා. මේකද ධර්මයේ දැකීම. මේක ධර්ම මාත්‍රයක්. මේ අවබෝධයෙන් ස්කන්ධ පංචකයම අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන තිලක්ෂණ ධර්මයට යටත් කරලා ලෝභාදී කෙලෙසුන් සංසිඳන ආකාරයට අපි දුටුවද? අවබෝධ කරාද? චක්කුමන්තු වුණාද? චක්කුමන්තු කිව්වේ දහම් ඇස පහල කරගත් අයෙක් බවට පත් වුණාද? හැබැයි ධර්මයේ කියන්නේ එතකොට පටිච්ච සමුප්පාදය වෙන්න ඕනේ. ප්‍රධාන වශයෙන් පටිච්ච සමුප්පාදය. ඉති ඉමස්මින් සති ඉදං හෝති ඊළඟ කොටස ඉමස්මින් අසති ඉදං හෝති. මේ හේතු පවතිනකොට මේ ඵලය සකස් වෙනවා. ඒ හේතුම විසිරීලා යනකොට මේ ඵලය නැති වෙලා යනවා. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මේ හේතු උපදිනකොට මේ ඵලය ඉපදුනා. මේ හේතු නැති වෙලා යනකොට මේ ඵලයත් නැති වෙලා යනවා. මෙන්න එය තමයි ඔබ කටපාඩමින් දන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං ආදී වශයෙන් පෙළ ගස්ස ගැනීම. මේ ශ්‍රී සද්ධර්මයේ පුරාම පවත්වන්නේ පටිච්ච සමුප්පන්න බවක් තියෙන. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන ඵල විපාක හේතුන්ගේ විශ්‍රයාමෙන් නැතුන. මේ හේතු නිසා මේ ඵලය හට ගන්නවා. මේ හේතු නිසා මේ ඵලය හට ගන්නවා. මේ හේතුව නැති වෙනකොට මේ ඵලය නැති වෙනවා. මේ හේතුව නැති වෙනකොට ඵලයක් නැති වෙනවා. මේ අදහස තමයි දකින්න. දැන් ඔබ ඔය ශරීරය කෙටියෙන් ගමු. රූපස්කන්ධය පඨවි ආපෝ තේජෝ වායෝ කියන තදගතිය වැగిරෙන බව උස්නේ වායෝ කියන හතරෙන් සමන්නාගත ශරීරය. තරමක් හරි සමානව තියෙනකම් පහසුවෙන් తත්‍ර මජ්ජත්තතා ගුණය ඉන්ද්‍රිය ධර්මත් එක්ක ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයි. නමුත් අපි මෙතන ගත්තොත් මේ පඨවි ආදී ධාතුනොත් හැකිතාදුරට සමව තියෙනකම් අපි නිරෝගී. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒවා අඩු වැඩි වුණොත් උස් පහත් වුණොත් තමයි ලෙඩ වෙනෝ ගිලන් වෙනෝ කියන්නේ. එහෙමයි. දැන් මේ වෛරසය ඇතුළට ගියොත් එම නාසයේ මුඛෙන් ඇස් වලින් මොකද වෙන්නේ? ආස්වාස ප්‍රසවාස කරන අමාරු වෙනවා. අනිත් ඉන්ද්‍රිය පෙනහළු වල පටන් දුර්වල වෙනවා. අඩු වැඩි වෙනවා ඒවා. ඊට පස්සේ ඉතින් මරණීය තර්ජන වෙන්න පුළුවන්. එහෙම වෙන්නත් ඉඩ තියෙනවා. එතකොට අර පඨවි ආදී ධාතුන් සමව පාත්ව ගන්න බැරි වෙනවා. ඕක තමයි පුතේ මේ ප්‍රතිශක්තිකරණය කියලා කියන්නේ. ඉතින් අපි ප්‍රතිශක්තිකරණය කරන්න ඕනේ. කයත් ප්‍රතිශක්තිකරණය කරගන්න ඕනේ. හැබැයි කෙලෙස් නැති කරන්න ප්‍රතිශක්තිකරණයක් පරමාර්ථ ධර්මයේ පටිච්චසමුප්පාද ධර්මයෙන්ම කරන්න ඕනේ. ඒක තමයි හොඳම ප්‍රතිශක්තිකරණය. ඒක තමයි ධර්මයේ නිමිති ඖෂධය පානය කරන්න කියලා කිව්වේ අන්න ඒකට. මෙන්න මේ තැනකට අපි පවතින්න ඕනේ. ඒ තමයි අවබෝධයෙන් අපි ඇති කරගන්න ඕනේ. දැන් එවැනි භික්ෂුන් වහන්සේ නමක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ඇසුරු කිරීම උපකාරයි කියලා මම දේශනා කරනවා. උන්වහන්සේ දැකීම, උන්වහන්සේට ඇහුම්කන් දීම. පෛරුපාසනය ඇසුරු කරනවා කියන්නේ දැන් හොඳට තේරුම් ගන්නවා. පෛරුපාසන් කියන වචනේ. උන්වහන්සේ ඇසුරු කරනවා. හැබැයි ඇසුරු කරන්න ඕනේ පුතේ වතාවත් කිරීමෙන්. එහෙමයි. වතාවත් කිරීමෙන් ඇසුරු කරන්න ඕනේ. පින්වත් ඔබට ඇහෙනවනේ. ස්වාමීන් වහන්සේ නම් මේ මම හිතනදී ධර්මයට අනුව හිතන්නේ කාගේවත් හිතරි දෙන්න එපා. ඔබ යමක් අහනවා නම් ස්වාමීන් වහන්සේ නමකට යමක් ඉල්ලන්න පුළුවන් ලේ ඥාතීන්ගේ විනය තියෙනවා. ලේ ඥාති අම්මා තාත්තගේ දෙපාර්ශ්වයේ ලේ ඥාතීන්ගේ අවශ්‍ය දෙයක් ඉල්ලන්න පුළුවන්. ඒත් ඉල්ලන්නේ සමහරට බෙහෙතක් හේතා සිව්පසේ යමක් සම්බන්ධ යමක් වෙන්න පුළුවන්. ඔබ විසින් ගිහිල්ලා අහනවා නම් උන්වහන්සේ ඔබ වහන්සේ වඩාත්ම ආසා කරන කෑම මොනවද? එහෙම හුවොත් ඒ වචනත් කෙලෙස් වලින් පිරුපුන් වගේ මොනවද ආසා කරන? නැහැ. අවශ්‍ය බේත් හේත් මොනවද? මේ ලෙඩට දුකට ගැළපෙන පෝෂ්‍යදාය ආහාරය කුමක්ද?
දානේ වෙනුවෙන් පින්ඩපාතේ වෙනුවෙන් සකස් කර. හැබැයි ඔබේ වචන තුල තිබුණා වඩාත්ම ආසා කරනම කෑම වර්ගය මොකද්ද කියලා ඇහුවොත් ඔබත් මේ පැත්තෙන් කෙලෙසයක් හදන්න හදනවා. පින්වත් ස්වාමින් වහන්සේලාත් පින්වත් උදායක පිරිසත් අප මේ නිවන් අරමුණු කරන තැනක පිහිටනකොට ධර්ම මානසිකාරයෙන් සකස ඔබ පෛරුපාසනය කරන්නේ එහෙම ආශ්‍රය කරන්නේ. ඔබ හැසිරෙන, ඔබ අහන, ඔබ කතා කරන කියන හැම තැනකම ඒ පරිසරය තුල නිවීමක් ඇති වෙනවා. ඒකට තමයි පුතේ ස්වාමීන් වහන්සේලාට අපේ රටේ සංස්කෘතියේ කතා කරනකොට දැන් වඩිනවා කියලා යනවා කිව්වේ නෑනේ වඩිනවනේ. කෑම කනවා කිව්වේ නෑනේ වළඳනවනේ. පෑන් සැනහෙනවනේ, සැතපෙනවනේ. එහෙමනේ සඳහන් කළේ. ඉදලට මුස්න කියලා කිව්වනේ, අමදිනවා කියලා කිව්වනේ, විහාර මළුව කියලා කිව්වනේ, ගිනිහල් ගේ කියලා කිව්වනේ, කුස්සියේ පට හිතලා බලන්න. මේ හැම දෙයකම ශාසනික වචන ඇසුරු කළ එහෙම. ඔබ වහන්සේලා, පින්වත් ස්වාමින් වහන්සේලා, ඔබේ හැසිරීම, ඔබේ කතාව, ඔබ එතකොට දම් පිළිගන්නකොට, ධර්ම ශ්‍රවණය කරනකොට, අනිකුත් කටයුතු කරනකොට, ඔබ විහාරයට මල් පූජා කරන්න වෙනිකුත් කටයුත්තකට ගියත් අර පෛරුපාසනය කරනකොට සිතුවිලි, වචනය, ක්‍රියාව මේ හැම තැනකම ලෝභාදී කෙලෙසුන්ගේ සංසිඳීමක් සකස් වෙනවා. දැන් කෙලවර අර පරමාර්ථ ධර්මයේ සම්බන්ධයි. මේ ස්කන්ධ පංචකය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය තමයි මම කියලා සම්මුතිය ප්‍රඥප්තිය පනව ගන්න. හැබෑවට මම කියලා කෙනෙක් නැහැ කියන කතාව පුරුදු කරන්න ඕනේ හිතට මම නෑ. ඒ කිවි ස්කන්ධ පංචකය අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන්ට යටත් අපි කැමති පරිදි පවතින්නේ නෑ. හට අරගෙන බිඳී නැති වෙනවා පටිච්ච සමුප්පන්නේ. නමුත් පනව ගන්නව මම මගේ කියලා සම්මුතියට. ඒ නිසා මේ සම්මුතියට පනවගත්ත මම මගේ ප්‍රඥාප්තියෙන් හඳුනාගත්තත් පරමාර්ථ ධර්මයට අනුව මමත් නැතිනම් මගේ වෙන්නේ නැතිනම් ඔබත් නැතිනම් ඔබ වහන්සේත් නැතිනම් ඔබත් ඔබට අයිති නැතිනම් ඔබ වහන්සේත් ඔබ වහන්සේට අයිති නැතිනම් මේ ශුන්්‍යත වෙන්න ඕනේ. මොකද ශුන්්‍යත වෙනවා කියන්නේ? ඇලෙන්නවත් ගැටෙන්නවත් කිසිවක් නෑ මෙතන. ඒක ශුන්්‍යතයි. කෙලෙසුන් සකස් වෙන්න බෑ. අන්න ඒ පෛරුපාසනයේ පාත්ත ගන්නවා. අන්න ඒ පෛරුපාසනයේ අන්න ඒ වතාවත් වලින් ඒ ආශ්‍රය පවතින්න ඕනේ. එතකොට දැන් උඩින් කිව්ව භික්ෂුන් වහන්සේලා ගැන සීල සම්පන්න සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශන. අන්න ඒ ස්වභාවයටපත් වෙලා ධර්මයේ දේශනා කරනවා, කරුණු ගෙනහැර දක්වනවා, සමාදන් කරනවා, උනන්දු කරනවා, ධර්මයෙන් ලබන ප්‍රහර්ෂයක් ඇති කළ මඟ පෙන්වනවා. ඔබත් ඒ මාර්ගයට අනුව දකිනවා, ඇහුම්කන් දෙනවා, ඇසුරු කරනවා, ඒ වගේම තේරුම් ගන්නවා, උන්වහන්සේලාට උපස්ථාන කරනවා. ඒ වගේම ධර්මයේ කියන පුතේ පැවිදි වෙන්න උනත් උන්වහන්සේගේ ළඟ බොහොම වටිනවා කියලා. ගැලපෙනවා කියලා. පැවිදි වෙන්න උනත් ගැලපෙනවා. මොකද නිවන් මඟ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිවන් මඟ අපට එතනින් හොයාගන්න පුළුවනි කියන දැක්මක් තිබෙන්න ඕන. ඔය අතර ඒ අයගේ සංසාරගත අඩුපාඩු තියෙන්න පුළුවන්. සමහර විටක ආචාර්යවරයාට වඩා ආචාර්යවරයා මඟ පෙන්වනවා. දැන් තාම ආර්ය මාර්ගයටවත් වෙල් නැතිනම් සෝතාපන්න වී තිබෙන මඟ පෙන්වන. නමුත් සසරගත අඩුපාඩුත් එක්ක ආචාර්යවරයාගේ දුර්වලකම තියෙන්න පුළුවන්. හැබැයි මාර්ගය තුල පිළිපන්න. මොකද ආචාර්යවරයා මේ ආචාර්යවරයා පෙන්නුවට අපේ කවුද ශාස්ත්‍රවරයාණන් වහන්සේ? තථාගත බුදුරජාණන් වහන්සේ. එතකොට අපිට ආධ්‍යාත්මික අයිතියක් තියෙනවා. ආධ්‍යාත්ම අයිතිය කියන තෘෂ්ණාවෙන් බැහැරයිනේ. ආධ්‍යාත්මික අයිතිය තියෙනවා මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ විමසන්න. මගේ මේ ආචාර්ය වහන්සේ උපාධ්‍යයන් වහන්සේ නැත්නම් ඔබේ ඉස්කෝලේ ගුරුවරයා ගුරුවරිය ඔබේ අම්මා අප්පච්චි වුණත් කියලා දෙන මග හැබැයි අඩුපාඩු තියෙනවා නම් අපි ඊට පස්සේ හිත ස්පර්ශ වෙනව කොතෙන්ටද? තථාගත බුදුරජාණන් වහන්සේට. අපි සරණ යන්නේ බුදුරජාණන් වහන්සේ. අපිට ප්‍රශ්න කරන්න පුළුවන්. ස්වාමීනි දැන් පැවිදිම ශිෂ්‍යයන් නම් පැවිදි ආචාර්යවරගෙන් අහන්න පුළුවන්. තථාගත බුදුරජාණන් වහන්සේගේ දහමට අනුව මෙහෙම විය යුතු නේද? ගෞරවයෙන්. දරුවන්ට අම්මා අප්පච්චිගෙන් අහන්න පුළුවන්. ශිෂ්‍යයන්ට ගුරුවරුන්ගෙන් අහන්න පුළුවන්. තථාගත බුදුරජාණන් වහන්සේගේ දහම විතරාගි වෙන්න ඕනේ. විත දෝෂ වෙන්න ඕනේ. විත මෝහ වෙන්න ඕනේ. මේ මාර්ගය තුල සකස් වෙනවද මේ ඉරියව් වලින්, මේ සිතුම් පැතුම් වලින්, මේ ක්‍රියාදාමයේ තුලින් අපි අපටම කෙලෙස් වංචා කරගත යුතු වෙන්නේ නැහැ. කාට වංචා කළත් විඥාණයට වංචා කරන්න බෑ. ඒ ඔක්කොම ගබඩා වෙනවා. වාර්තා වෙනවා. සංසාර ගමනේ පටන් දේවල් වාර්තා වුණා වගේ. ඒව චුතියට එනකොට ගොඩ ගැහිච්ච දේවල් වල සංකේතවත් කොටස තමයි චුතියට එන්නේ. හැබැයි අර ඔක්කොම යට තියෙනවා. ඒක පරිසන්දියට බලපානවා. සසර දික් වෙනවා. දික් වෙන සතර පායම ඇසුරු කරගෙන ප්‍රධාන වශයෙන්. මේකයි බරපතල ගැටලුව. ඊළඟට ඔබට සඳහන් කරනවා දැන්
දැන් මේ தත්ත්වයටපත් වුණාට පස්සේ ඔබ මේ පින්වත් ස්වාමීන්වහන්සේලා නිසා නොපිරුණු සීලස්කන්ධය සම්පූර්ණ කරගන්න පුළුවන්. සම්පූර්ණ නොවුණු සීලස්කන්ධය. ඔබට මෙහෙම අත්දැකීම් තියනවද? ඒ පින්වත් ස්වාමීන්වහන්සේ හෝ පින්වත් ස්වාමීන් වහන්සේලා බික්කු වෙන්න පුළුවන්, බික්කුණී වෙන්න පුළුවන්. සමහරට උපාසක උපාසිකා වෙන්න පුළුවන්. ඒ ඇත්තෝ මම ඒ ඇත්තෝ කියන වචනේ හතර පිරිසටම භාවිතා කරනවා සත්පුරුෂ කල්යාණවන්ත ඇත්තෝ. බික්කුවක් හෝ බික්කුණියක් හෝ උපාසක උපාසිකාව. ඒ හතර පිරිසටම පාවිච්චි කරන වචනේ ඒ ඇත්තෝ ඇසුරු කිරීම නිසා මගේ හිත නිවුණා. මම හැබෑවටම අනුක්‍රමයෙන් තථාගත බුදුරජාණන් වහන්සේගේ දහමට ලං වෙන්න මඟ සකස් වුණා. ඇලීම සහ ගැටීම බොහොම මගේ හිත තිබුණා. සමහර දේවල් මට හිත හදාගන්න බැරුව මතක් වෙන හැම වෙලාවකම මගේ හිතට බරවත් ලෙස දැනුණා. මම හඬපු කල් බොහොමයි. රිදුණු තැන් බොහොමයි. අමනාප දේවල් ගොඩක් දේවල් මගේ හිතේ තිබුණා මම පෙන්නුවේ නැති වුණාට. දැන් මං කියන්න කැමති. මේ කියන්නේ ඔබේ යම් කෙනෙකුගේ කතාවක්. දැන් මගේ හිත නිමුණා. ඒ ඇත්ත ආශ්‍රය කරන පටන් ගත්තට පස්සේ පෛරුපාසනේ මතකයි දැන් පෛරුපාසනේ කියන එක වතාවත් කිරීමෙන් සම්බන්ධ වෙන්නේ. ආශ්‍රය කරන්න පටන් ගත්තට පස්සේ මගේ හිත තුලේ ඔක්කොම දේවල් ඉවත් ගියා. ස්කන්ධ පංචකය හට අරගෙන බිඳී නැතිව යනවා කියන තේරුම ඔස්සේ අවබෝධයට එනකොට අත්තරීම කියන්නේ කුමක්ද කියන එක, නිස්සරණය කියන්නේ මොකක්ද කියන එක. පටිපස්සද්ධිය නිස්සරණය තුලින් සංසිඳීම, පටිනිස්සග්ගය අත්තරින තුලින් ජාති ජරා ව්‍යාධි මරණ නැති වෙන බව, ඉවත් වෙන බව දැනෙනකොට සමුච්ඡේද තුලින් සියලු කලසුන් ප්‍රහාණය වෙනවා කියන අදහස හිතට මට දැනෙන්නට පටන් ගත්තා. ඒ ආශ්‍රය තුලින් මගේ දැන් හිත නිමිලා යුතුයකම් කරනවා දෙමෝපියෝ දරුවෝ ස්වාමි භාර්යාව වශයෙන්. හැබැයි උපාදානිය වෙන්නේ නැහැ. මියදුණු ඇත්තෝ ගැන පවා ස්වාමියා බින්ද දෙමෝපියෝ දරුවෝ වශයෙන් උනත් මතකයට එනවා. ඒ සියල්ලම අතීත සංඥා වශයෙන් දැකලා මගේ හිත සුවපත් කරගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව සැනසෙල්ලක් තිබෙනවා. හටගත්ත සියලු දේ නැති වෙනවා කියන අවබෝධය තුලින් සැනසෙනවා. මේ ධහම දැක්කේ මේ ඇත්තන්ගේ. දැන් මා තුල අවචිත්ත සමෝදානිය ඔස්සේ කායික සංවරය, වාචික සංවරය තියෙනවා. චතුරාර්ය සත්‍ය ධර්ම ස්පර්ශ වෙන තැනට එනවා. සීලස්කන්ධය සම්පූර්ණ වෙනවා. ওই විදියට කුසල ආරම්මන කෙරෙහි හිත සකස් වෙනවා. සමාධි ස්කන්ධය සම්පූර්ණ වෙනවා. සම්පූර්ණ වූ භාවනා සීල සමාධි ප්‍රඥා ස්කන්ධය සම්පූර්ණ වෙනවා. දැන් සමාධිය ඔස්සේ හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵල විපාක හේතුන්ගේ විශ්‍රයාමෙන් නැති වෙනවා කියන අවබෝධය ප්‍රඥා ස්කන්ධයට එනවා. රූපයක් දකිනකොට ඇසට දකින රූපේ විතරක් නෙමෙයි. රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප. කාල වේලාව අඩු නිසා පුතේ ඉක්මනින් දේශනා කරන්නේ. ඔබට වැටහෙනවනේ. මේ සියල්ල රූප. සත්පුද්ගල සංඥාව සකස් වෙනවා නම් ඒ සියල්ල රූප. මෙතන මේ දහම් කතාවේ මේ කොටසේ. මේ රූපය අපි හඳුන ගන්නවා. හේතුඵල ධම හඳුන ගන්නවා. සමුදය ආශ්‍රව ධර්ම. අනෝබෝධයෙන් ඇලෙන්න ගියොත් සමුදය වෙනවා. ඊළඟට නිරෝධය හඳුන ගන්නවා. මේ ආශ්‍රව ධර්ම නැත්නම් හේතු හිතෙන් අයින් කරන හේතුන් වලින් සකස් වුණු ඵලය හේතුන්ගේ විශ්‍රයාමෙන් නැති වෙනවා. ඒ නිසා ඇලීම හා ගැටීම මම අවබෝධ කරගෙන නොඇලෙන්න නොගැටෙන්න හිත සමාහිත ගන්නවා. සුසමාහිත සංකල්ප බවට සිතුවිලි සකස් කරන්නේ ඒ අවබෝධයෙන්. දැන් මට රූපය හඳුනගත්තා, සමුදය නිරෝධය හඳුනගත්තා. මේක දියුණු කරන්න තව දුරටත් අරියෝ අට්ඨංගිකෝ මාර්ග නම් වූ ආරිෂ්ඨාංග මාර්ගය පුරුදු කරන්න ඕනේ. සම්මාදිට සම්මා සංකප්ප වශයෙන්. මේක තමයි මාර්ගය පුතේ. මේ අරමුණු ගන්නකොට ඇසට රූප කණ්ඨ ශබ්ද වශයෙන් හෝ කුමන හෝ ආරම්මණයක් මනෝ සංචේතනක වශයෙන් එනකොට ඇස් දෙක පියාගෙන හිටියා. සිහිනෙන් දැක්ක දෙයක් වුණත් වෙන්න පුළුවන්. හීනෙන් දැක්කපු දේවල් අඳුනට පේනෝනේ. ඔබ හිතන්න පුළුවන් මතක් කරගත්තොත් ඇත්ත වෙයි දන්නේ, ඇත්තද දන්නේ. එවැනි දෙයක් වුණා සිහිනයක් තමයි. හැබැයි මනෝ සංචේතනක වශයෙන් ඒක නැවත කෙලෙස් වලින් ඉටු වෙන්නට ඉඩ නොදී එයා ධර්මමනසිකාරයක් ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා. දැන් මේ විදියට සීලය, සමාධිය, ප්‍රඥා, විමුක්තිය, ජාති ජරා ව්‍යාධි මරණ වල නිදහස් වෙලා මාර්ගයට එන්න ඕන කියන නිවන අරමුණුව. විමුක්ති ඥාන දර්ශනය නිවනම දකින ඥාන දර්ශන පටිලාභය. අනේ නිවන අරමුණු කරන ඥානීය ලබන ආකාරය තමයි දැන් දැනෙනවා. සති සම්පජඤ්ඤාය සතර හතිපට්ඨානෙ පුරුදු කරනද සිහියට එන්න ඕනේ. ආසවානං khයාය සියලු කෙලෙස් වල ඒ මොහොතේ පටන් ෂේ කරන්න තමන්ට දැනෙන්න ඕනේ. මෙන්න මේ ආදී වශයෙන් ඔබ අඩුතෙන් සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශන කියන සම්පූර්ණ කරගන්න. අවසානයේ සූත්‍ර දේශනාවේ සඳහන් කරන එවැනි භික්ෂුන් වහන්සේ නමක් හඳුන්වනවා සත්තු කියලා. සත්ත ශාස්ත්‍රෝන් වහන්සේ කියන වචනේ ශාස්ත්‍රෝන් වහන්සේ කියලා මඟ පෙන්වනවා. සත්තා වාහ කියලා කියනවා. සසර ගමනේ ඈතර කරන්නත් මඟ පෙන්වල දෙන නිසා. ඊළඟට රණං ජහ කියලා කියනවා.
රාග ආදී කෙලෙසුම් බැහැර කරන නිසා අඳුර මෝහාන්ධකාරය නැති කරන නිසා තමෝ දුර කියලා සඳහන් පාලි වචනේ සඳහන් කරන මේ ආදී වශයෙන් දැන් අපි අර පරිබාහිර හඳුන්වන ලෞකික වචන වලට වඩා ධර්මයේ හඳුන්වන වචන රාශියක් උන්වහන්සේ ගැන පෙන්눔 කළ දීලා තියෙනවා. පබංකර, ආලෝකකර, ඕභාසකර, ආලෝකයේ ප්‍රඥාව ලබා දෙන අවසානයේ චක්කුමන්තු. දහම් ඇස උන්වහන්සේ තුලින් දැක්ක වගේම අපි තුලිනුත් දැන් දහම් ඇස දැක ගන්න පුළුවන්කම කියන තැන. වඩනාලද සිතක් ඇති දැහැමි ජීවිතයක් භික්ෂුන් වහන්සේලා නමක් නම් සතර සංවර සීලය. ඔබ නම් පංච සීලය, අටාංග, නවාංග, දස සීල් වශයෙන් ඊළඟට අන්ධ බාල පුතුජන තැනින් මිදිලා තාම සෝතාපන්න නොවුනත් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස තුන් සංයෝජන බැහැර කළා. අඩුම ගානේ කල්යාණ පෝතුජන තැනවත් තියෙන අමතස්ස ධාර අමාදුර ළඟ ඉන්න ඕනේ. අනිත් පැත්තට යන්න සිවුම්ව පුළුවන් සෝතාපන්න වෙන තැනක මේ තැනට සකස් වෙන්න අදිෂ්ඨානයක් තියන්න ඕනේ. ඉතින් අද දවසේ පුතේ සීල සම්පන්න සූත්‍රය අපි ආශ්‍රයයට ගත්තේ වැඩිපුර පිරිසක් දැන් ඔබ වගේ මොනතරම් ධම් දේශනා කරනවද, ශ්‍රවණය කරනවද, සාකච්ඡා කරනවද, පින්කම් කරනවද මේ අවබෝධයෙන්ද අපි එතෙන්ට එකතු වුනේ. මේ හැම තැනකම අර වචන මතක තියාගෙන සම්පහන්සේසි ධර්මයෙන් ලබන ප්‍රහර්ෂය තියෙන්න ඕනේ. එහෙමයි. අනිත් කොටස මතක තියාගන්න පෛරුපාසනය කියන එක. කොහොමද ආශ්‍රය කරන්න ඕනේ වතාවත් වලින්. සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශන වැඩෙන ආකාරයට පිළිවෙත් පවත්වන්න ඕනේ. මොනවද ඒ පහ? සීල සමාධි ප්‍රඥා ඊළඟ දෙක විමුක්ති ඥාන දර්ශන. සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශන මේවා වැඩෙන ආකාරයෙන් තමයි ආශ්‍රය කරන්න ඕනේ. පෛරුපාසනය කිව්වේ. එතකොට ඔබ සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශන වැඩෙන තැනකට සිහිය යොමු කරන්න ඕනේ. අර බුදුරජාණන් වහන්සේ හමු වුණත් නැති කරන්න කියපු කතාව අදහස් කරගත්තද? අර වක්කලි හාමුදුරන් සඳහන් කළා වගේ බුදුරජාණන් වහන්සේ කෙරෙවත් ඇලෙන්න එපා කියන එක. ඒකයි අර සංකේතවත් කරේ. බුදුරජාණන් වහන්සේම සඳහන් කරන්නේ කේසිත් එක පුතේ. කේසි කොහොමද අස්සය දමනය කරන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ තවසන්නේ සඳහන් කළා මමත් ඒ අහන්න නැත්තම් මරලා දානවා කියලා. ඔබ වහන්සේ ප්‍රාණඝාත කරනවා. මොකක්ද අදහස් කරේ? හික්මවල දීර්ඝ කතාව කෙටියෙන් හැදෙන්නේ නැත්තම් අවවාද නොකර ඉන්න. ඒක තමයි මරණයටපත් කරනවා කියලා කිව්වේ. අතනත් කිව්වේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහුනොත් අර විදියට කරනවා කිව්වේ. උන්වහන්සේව මුණ ගැහුනත් දැන් උන්වහන්සේ කෙරෙහිවත් ලෝභයෙන් ඇලෙන්නේ නෑ කියන අදහස. එනේ ධර්මයේ දකින්නේ. පටිච්චසමුප්පාද ධර්ම අවබෝධය කිව්වේ එයයි. ඉතින් අද දවසේ කාල වේලාව අවසන් බොහෝ දහම් කරුණු සාකච්ඡා කරන වෙලාව තිබුණත් අපිට තියෙන කාලය සීමිතයි. මේ දහම් මඟ ඔස්සේ ඉදිරි කාලය පුරාම ඔබ කරන සියලු පින්කම් කුමන ආකාරයෙන් දැක්වත් කුසල කර්ම නිවන අරමුණුව කරන වන ආකාරයෙන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පෛරුපාසනය කරන්නට යයි ආරාධනා කරමින් හැමතෙම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණිසම උපනිශ්‍රය වේවා. සාදු සාදු සාදු. සදහවත්නි ඊ타ත්ම හරවත් වැදගත් කරුණාකරණා රාශියක්ම මේ පුණ්‍යවන්ත හෝරාව තුල කුද්දක නිකායට අයත් සීල සම්පන්න සූත්‍ර දේශනාව මාතෘකාව බවට පත් කරගැනීමෙන් අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන්නට කටයුතු කළා. විශේෂයෙන්ම ආර්ය මහා සංඝරත්නය අපට පෙන්වන්නට කටයුතු කරන මේ දහම් මාර්ගය අපි අවබෝධ කරගැනීමෙන් ඒ අනුව ජීවිතය හැඩගස්වා ගැනීමයි අපි කළ යුතු වන්නේ කියන කාරණාවත් උන්වහන්සේ බොහෝ තැන්වලදී අද දවසේ දේශනා කළා. විශේෂයෙන්ම අපි අපේ කෙලෙස් නැති කරගන්නට විහාරස්ථානයට යද්දී අපි අප තුලින් සිදුවන අඩුපාඩු නිසා සංඝරත්නය තුල ආර්ය මහා සංඝරත්නය තුල කෙලෙස් ඇතිවන ආකාරයේ වැඩ අපේ අතින් සිදු නොකොට උන්වහන්සේ පෙන්වන්නා වූ ආර්ය මහා සංඝරත්නය අපට පෙන්වන්නා වූ දහම් මාර්ගය අපි සබුද්ධිකව අවබෝධ කරගැනීමෙන් මේ ජීවිතයේ ධර්මානුකූලව ගත කිරීමයි අප සිදු කළ යුතු වන්නේ. ඉතින් මේ කාරණාවන් ඔබ සබුද්ධිකව අවබෝධ කරගැනීමෙන් අද දවසේ ධර්ම දේශනාව ශ්‍රවණය කළා යනුවෙන් අපි විශ්වාස කරමින් අද දවසේ සුපසංජීවිතයේ ධර්ම සාකච්ඡාවේ වැඩසටහන මෙතකින් නිමාවටපත් කරන්නට සූදානම් වන්නේ. විශේෂයෙන්ම මේ දේශනාව ඔබට මේ ආකාරයෙන් නරඹන්නට ශ්‍රවණය කරන්නට අවස්ථාව ලබා දෙමින් අද දවසේ දායකත්වයේ ගනිමින් කටයුතු කළේ පින්වත් හැම දෙනාටම උන්ගේ අරමුණු පැහැදිලි කරමින් පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරන්නටයි අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේට දැන් নমස්කාර පූර්වකව ආරාධනා කරන්නේ. අද සුපසංජීවිතයේ සදහම් සාකච්ඡාවේ දෙසුමෙහි පින්වත් දායකත්වයේ ගෙන කටයුතු කළ පින්වත් චන්ද්‍රා ජයවර්ධන මැතිණියන් විසින් බොහෝම සදැහැති ශ්‍රද්ධා සම්පන්න මෞතුමිය ඔබතුමිය තමන්ගේ ස්වාමියා වෙනුවෙන් දරුවන් හා සමගින්
මේ ඥාතීන් හා සමගින් එක්ව දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනවා. වින්ද්‍යා, පූර්ණිමා, මේනකා, ජානකී රුවන් සහ ධනංජය ඒ දරුවන් පිරිසයි. අද දවසේ මේ උතුම් සදහන් දෙසුමේ සාකච්ඡාවේ දායකත්වයේ සදහැ සිටින් ඔබ දරනු ලැබුවා. වසර 5කට පෙර අභාව ප්‍රාප්ත වූ ඩන්ස්ටන් ජයවර්ධන මැතිතුමා නමින් පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්න. දෙපාර්ශ්වයේම මියගිය දෙමව්පියන් සහෝදර සහෝදරාදීන් හා මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් නමින් පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්න. ඒ වගේම පැමිණ සිටින සියලු දෙනා නමින් මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් නමින් පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඩන්ස්ටන් ජයවර්ධන මැතිතුමා ප්‍රමුඛ ඔබ වගේම මේ රටේ හෝ ලොව කොතනක හෝ වෙසමින් මේ නරඹු ශ්‍රවණය කර ඔබ හැම නමිනුත් මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් නමින් අනුමෝදන් වේවා. ඒ හැම නිදුක්ව නිරෝගීව සුවපත් ඉතා ඉක්මන් අවස්ථාවකම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවනින් සැනසෙත්වායි පින්පතා සාදු කියන්න. සාදු සාදු. පින් කැමති සියලු දෙවියන් පුණ්‍යානුමෝදනා ලබා සතුට වන්න සතුටටපත් වුණා වූ සියලු දෙවියන් කරුණා මෛත්‍රියෙන් අපින්වත් චන්ද්‍රා ජයවර්ධන මැතිණිය දරුවන් සියලු දෙනාම ඊතර වාසය කරන දරුවන්ටත් ඒ දරුවන්ගේ රැකී රක්ෂා සහ අධ්‍යාපන කටයුතු සඳහා සඵලවන්න. ඒ වගේම ධර්ම ශ්‍රවණය සඳහා පැමිණි නොපැමිණි සියලු දෙනාටම ධර්ම ශ්‍රවණයක රටවැසි ලෝකයේ කොතනක හෝ ඔබ හැම දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝ සම්පන්නිය පිණිස තුනුරුවන්ගේ ආශිර්වාදය ධර්මයෙන් ලබන ඒ අවබෝධයේ සැනසෙල්ලක් පිහිටක් වේවා. පුණ්‍යානුමෝදනා ලබන සියලු දෙවියන්ගේ රැකවරණයත් නොමදව සැලසේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වර්තමාන ශ්‍රී සම්බෝධි විහාරාධිපති නායක ස්වාමින් වහන්සේටත් දේශකයන්න් වහන්සේටත් සම්බෝධි කාර්ය මණ්ඩලයට සඳුන් ජීවන්ත පුතුණන් ඇතුළු කාර්ය මණ්ඩලයේ හැමටත් සෙත් ප්‍රාර්ථනා කරමින් හැමතෙම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණසම උපනිශ්‍රය වේවායි අදිෂ්ඨාන කරනවා. ඉදන් වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන් වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන් වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ලෝක ශාසනං.